තවත් ලස්සන දවසක් උන්වහන්සේගේ වචනය අපි කොටසක් ඉගෙන ගන්න. උන්වහන්සේගේ වචන කියන්නේ උන්වහන්සේව තමයි අපි ඉගෙන ගන්න. උන්වහන්සේ මොන වගේ දෙවියන් වහන්සේද, උන්වහන්සේගේ ගතිගුණ, උන්වහන්සේගේ අදහස්, උන්වහන්සේගේ ක්‍රියාකාරීත්වය තමයි අපි ඉගෙන ගන්න. ඉතින් අපි දැන් ඉන්නේ දේව වචනය කියන මාතෘකාව යටතේ ෆවුන්ඩේෂන් ලෙවල් එකේ. දැන් අපි කරන්නේ Old Testament survey, Old Testament සහ New Testament survey කියන්නේ සමීක්ෂණයක්. දැන් මේ සමීක්ෂණය අපි ෆවුන්ඩේෂන් ලෙවල් එකේ නිසා කියන්නේ පදයෙන් පදයට අපි බලන්න නැත්නම් මාගාව නෝට්ස් තියෙනවා අපිට පුළුවන් ඔය කියන්නේ chapter 1 ඉඳන් 5 වෙනකම් මොකක්ද සිද්ධ වෙන්නේ 5 ඉඳන් 6 වෙනකම් මොකක්ද වෙන්නේ එතකොට එහෙම ගියොත් එimhe අපිට මාස දෙකමාරක් විතර කාලයක් ගත වෙනවා මොකද මේ බයිබලේ පොත් 66ක් නිසා ඒක නිසා අපි ෆවුන්ඩේෂන් ලෙවල් එකකින් තමයි බලාගෙන යන්නේ සහ ප්‍රධාන කාර්යයන් සහ සිදුවීම් විශේෂ සිදුවීම් මොකක්ද මේ පොතේ සිද්ධ වුණේ කිය අපි ඉස්සරහට යන්නේ. දැන් අපි ගිය සුමාන දෙකේ අපි ඉවර කරා පළවෙනි දවසේ අපි ඉවර කර සම්පූර්ණ බයිබලයේ තියෙන සමීක්ෂණය ඔක්කොම කවුද ලිව්වේ කතුවරු එතකොට පොත් කීයක්ද අවුරුදු කීයක් ගත වුණාද කියන විස්තරය දෙවෙනි දවසේ අපි බැලුවා පළවෙනි පොත් පහ මෝසස් විසින් ලියපු පොත් පහ එතකොට හොඳයි ඒ අවසානයේදී ප්‍රශ්න අහුවා එතකොට ගැටලු මතුවෙනවා මේ දෙයින් අපි ගොඩක් බලාපොරොත්තු වෙනවා ඒ වගේ මොනවාරි ප්‍රශ්න තියෙනවා නම් සාකච්ඡා කරන්න ගොඩක් ඒක දැනගන්න අද මේ කියන්නේ මොකක් හරි ඩවුට්ස් තියෙනවා නම් ඉල්ලන්න ඉතින් පුළුවන් එක निराකරණය කරන්න. ඉතින් මොකද බයිබලයේම හේතු සාධක සහ ඒ දේවල් තියෙන නිසා. අන්තික දැන් අපි මේ ඉගෙන ගන්න ගොඩක්ම ඉතිහාසය කියන පාඩම. දැන් අපිට ඉතිහාසයේ පාඩම ගත්තාම හරි කම්මැලි නේද? ඉස්කෝලේ නම් අපිට නිදිමත දෙනවා හරි බෝරින් පාඩමක්. නමුත් මේ ඉතිහාසය එහෙම නෙවෙයි. හරිම ඉන්ටරෙස්ටිං. මේවලට හරිම හේතු සාධක තියෙනවා එවිඩන්ස් තියෙනවා ඒ තැන් වලට යන්න පුළුවන් ගිහලා බලන්න පුළුවන් දෙවියන් වහන්සේගේ ඒ දේවල් හැම දෙයක්ම ඒවා සටහන් කරලා තියෙනවා එතකොට මේ සටහන් කරලා තියෙන මේ බලන පොත ඇවිල්ලා නිකන් ඉතිහාස පොතක් නෙවෙයි මේ සුද්ධෝ ලියවිල්ල සුද්ධාත්මයන් වහන්සේගේ ආනුභාවයෙන් මඟ පෙන්වීමෙන් ලියපු දෙයක් ඒ නිසා ඒවල තිබෙන හැම කියන එවිඩන්ස් එකක්ම තියෙනවා ඒක හරිම ඉන්ටරෙස්ටිං පාඩමක් වෙයි අපි එහෙනම් අද බලමු අද තියෙන පාඩම අපිට ඇවිල්ලා ඉතිහාස පොත් 12 දැන් බලන්න යනවා. ඔබ බැලුවා ඩිවිෂන්ස් මෝසස්ගේ ව්‍යවස්ථාව ඉතිහාස පොත්, කාව්‍යමය පොත්, ප්‍රධාන ප්‍රොපේතවරු සහ කුඩා ප්‍රොපේතවරු. දැන් අපි ඉන්නේ ඉතිහාස පොත් 12 බලන්න. ඉතින් අපි අද බලන්න යන්නේ මේ ඉතිහාස පොත් 12ක්. යොෂුවා සිට එස්තර දක්වා. යොෂුවාගේ පොත. කවුද ලිව්වේ? යොෂුවා ලිව්වේ. අපි නතර කරේ දැන් දීර්ඝ කතාවේදී මෝසස් එතනදී මෝසස් දෙවියන් වහන්සේ ගත්තා. අරගෙන මේ මිත්‍යාවතීම වැළලුවා ඊළඟට දැන් බාර දුන්නා කාටද ජොෂුවාට බාර දුන්නා. ඉතින් මෝසස් කරපු මේ සීල ක්‍රියාවන් වලින් හොඳම ක්‍රියාවක් තමයි හොඳ ගෝලයක බිහි කරා. කවුද? යොෂුවා. ඒ වගේම යොෂුවත් හරිම කීකරු දෙවියන් වහන්සේට බය ඇති ඒ වගේම නායකත්වයට කීකරුව යටහත්ව හිටපු හොඳම ගෝලෙක්. ඉතින් දෙවියන් වහන්සේව අරගෙන දෙවියන් වහන්සේවට බාර දෙනවා දැන් මේ ඊශ්‍රායල් සෙනඟව අරගෙන පොරොන්දු දේශයට ගෙනියන්න. දැන් එතනින් දැන් දීර්ඝ කතාවේ අවසානයේ යොෂුවාගේ පොතේ පටන් ගැනීමේදී යොෂුවාට බාර වෙනවා මේ සම්පූර්ණ සෙනඟ. දැන් යොෂුවා අරගෙන යද්දි තමයි ඉස්ලාම ඒගොල්ලන්ට මුළුම යරිකෝ තමයි ඉස්ලාම හම්බ වෙන්නේ. ඒගොල්ලන්ට මුණ ගැහෙන්නේ ඊට පස්සේ එතනදී ඒගොල්ලෝ යරිකෝ ජය අරගෙන ඉදිරියට ඒගොල්ලෝ අරගෙන යද්දි ඊළඟට මොකද වෙන්නේ? ජෝර්දාන් ගඟෙන් දැන් ඒකට ඒගොල්ලන්ට ක්‍රොස් කරන්නයි තියෙන යොෂුවා පොතේ. ඉතින් මේ පොත ලිව්වේ යොෂුවා ඊළඟට අවුරුදු 25ක් යොෂුවා මේ ඒ කියන්නේ කානාන් දේශයට ඇතුල් වෙලා අවුරුදු 25ක් කාලාන්තරයක් ඒ ජීවත් වුණා. එතකොට එතනදී ගෝත්‍ර 12කට කොටස් 12ක් බෙදලා දුන්නා. එතකොට ගෝත්‍ර 12ක් කියලා කිව්වම ගෝත්‍ර 11කට බෙදලා දීලා එක ගෝත්‍රයකට ස්ථානයක් බෙදලා දුන්නේ නැහැ. ඒ තමයි ලෙවි ගෝත්‍රය. ඒගොල්ලන්ට කියනවා ලෙවිටිකල් සිටිස් 48 සිටිස් කියලා. දැන් එතකොට 12ක් නේ. එතකොට ඕගොල්ලන්ට මතකද යොෂුවා සමග හිටියා කාලෙබ් කියලා. කාලෙබ්ට වෙනම ඒගොල්ලන්ගේ කට්ටියට වෙනම ස්ථානයක් මේ හර්බන් වල හදලා වෙනම ස්ථානයක් ඒගොල්ලන්ට වෙන් කරලා දුන්නා. ඒ තමයි ආබ්‍රාහම් එම වැළලපු ස්ථානය. ඒගොල්ලන්ට වෙනමත් සහ තව ගෝත්‍ර 11කට
නගරවල් 11ක් බෙදලා දීලා ලෙවි ගෝත්‍රයට මොකද කරේ හැම නගරයකම උත්තර සහ දකුණ ඒ වගේම නැගෙනහිර බස්නාහිර පැතිවල ඒගොල්ලන්ට පුංචි නගරවල් හදලා දුන්නා. ඒකට කියන්නේ ලෙවිටිකස් සිටිස් කියලා. මොකද දෙවියන් වහන්සේගේ වචනය ඉගෙන ගන්නවා නැත්නම් උගන්වනවා. එතකොට දැන් নমස්කාර හදපු ඒ ස්ථානට යා යුතුයි. ඒකට දැන් ලෙවිවරු ඉන්න එතනට එන්න බෑ. ඒ ඉගෙන ගන්න තැනට. නමුත් ඒ දෙවියන් වහන්සේගේ පූජාසනය ගොඩනගලා තියෙන තැනට එතනට ඔක්කොමලා යා යුතුයි. නමුත් ඉගෙන ගන්න දැන් විවස්ථාව උගන්වන්න ඕනේ. එතකොට ඒගොල්ලෝ තමයි භාෂාවන් උගන්වන්නේ. ඉතින් ලෙවිවරු ලව තමයි දරුවන්ටද විවස්ථාවද සියල්ල උගන්වන්න ඕන නිසා මේක දෙවියන් වහන්සේ මෝසස්ට ගණන් කතාවේදී තමයි කියන්නේ. එතකොට ගෝත්‍ර 11කට වෙන් කළා දුන්නා. ඒ ගෝත්‍ර 11 දී නගරවල් 11 දී ලෙවිවරුන්ට නගරවල් හදලා දුන්නා. උත්තර සහ දකුණ. එතකොට ඒගොල්ලෝ ළඟ ඉන්න ස්ථානයකට යනවා. දැන් මේ පුරුද්ද තමයි අද තාම තියෙන්නේ. ඔබ දන්නවා දරුවෙක් අවුරුදු 2-3 වුණාට පස්සේ පළවෙනිටම අකුරු ලියන්න අපි භික්ෂුන් නමක් කෙනෙක් ගෙන්නනවා. සමහර හින්දු අය කෝවිලේ මේ පූසාරි කෙනෙක් ගෙන්නලා ඒගොල්ලන් ලව්ව ලියනවා. ඉතින් ඒ කාලෙත් කරන්නේ ඒකම තමයි. ඒ ලෙවි කෙනෙක් ගාවට අරන් ගිහලා දරුවාට ඉස්සෙල්ලාම ඒ අකුරු ලියන්න ඒගොල්ලෝ පුරුදු කරනවා. එයාලව තමයි කරන්නේ. කළා ඊට පස්සේ යා ඒ එක හීබ්‍රු භාෂාව, ඇරමික් භාෂාව, එතකොට ග්‍රීක භාෂාවද, එතකොට බයිබල් කියන්නේ තෝරා එක ගැන කියන විවස්ථාව ගැනද ඒ ඔක්කොම උගන්වන්නේ මේ ලෙවිවරු. එතකොට මේ යොෂුවා මේ විදිහට බෙදලා දීලා මේගොල්ලන්ව සෙටල් කරලා ඉන්නදී අන්තිම 24 වෙනි පදේ අපි එනකොට තියෙන පද 24ක් තියෙනවා. එතනදී තමයි දැන් පටන් ගන්නද්දී මෝසස්ගේ සේවකයා කියන කියපු දෙවියන් වහන්සේ 24 වෙනිකොට දෙවියන් වහන්සේගේ සේවකයා කියන නමට ඒ අවුරුදු කාලය තුලදී උපාලනය කළ දෙවියන් වහන්සේ සමග ආපු ගමනදී ඔහුට ඒ විශේෂ ටයිටල් එකක් හම්බ වෙනවා. හරි මෝසස්ගේ සේවකයා කියන තන දෙවියන් වහන්සේගේ සේවකයා කියන තත්ත්වෙට. මොකද එච්චරට ඔහු කීකරු සහ හොඳ ගෝලෙක හැටියට හිටපු නිසා සහ දෙවියන් වහන්සේට ප්‍රේමව බයව දෙවියන් වහන්සේව අනුගමනය කරනවා. ඉතින් 24 දී මම ඔබට කලින් කිව්වා වගේ අර සාහිත්‍ය බයිබල් සාහිත්‍යයේදී ඔහුගේ මරණය ගැන මෝසස් ලිව්වා වගේ ලියනවා ඔහු අවසානයේදී. එතකොට අවසානයේදී තමයි ඔහු කියන්නේ නුඹලා දැන් කට්ටියට කියනවා දැන් ඔහුගේ අවසාන හරියේදී නුඹලා මේ ගඟෙන් එහා ඉන්න දෙවිවරුන්ට නුඹලා සේවය කරන්න කැමති නැත්නම් අපේ දේව ස්වාමීන් වහන්සේට. දැන් ගඟ කියලා සඳහන් කරාම බයිබලේ ඒ සඳහන් වෙන්නේ යුෆ්‍රේටිස් ගංගාවට. සාමාන්‍යයෙන් ජෝර්දාන් නම් බයිබලේ ලියනවා ජෝර්දාන් ගඟ කියලා. නිකන් ගඟ කියලා කියන්නේ ජෝර්දාන් ගඟ. නමුත් ගඟක් කියලා කිව්වම යුෆ්‍රේටිස් ගංගාව. යුෆ්‍රේටිස් ගංගාව කියලා එයින් එහා පැත්ත කියලා අදහස් කරන්නේ බාබිලෝනිය ගැන කියන්නේ. ඒ බාබිලෝනියේ හිටපු ඒ ඉන්න දෙවිවරුන්ට නුඹලා නමස්කාර කරන්න කැමති නැත්නම් අපේ දෙවියන් වහන්සේට ඔක්කොමලා කියන නෑ. ඒතර යේසුව කිව්වා මමයි මගේ පවුල නම් අපේ දෙවියන් වහන්සේට මම සේවය කරන්නේ නුඹලා දැන් තෝරගන්න කියලාත් ඒගොල්ලෝ කියන නෑ මම මේ අපි ඒ දෙවියන් වහන්සේටම තමයි අපිත් සේවය කරන්නේ නමස්කාර කරන්න කියලා යොෂුවත් එක්ක එකතු වෙනවා. දැන් ඊට පස්සේ යොෂුවාගේ පුතා අවසානයේදී යොෂුවා මැරෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඊශ්‍රායල් යොෂුවා කරපු එකම අඩුපාඩුව තමයි ගෝලෙක්ව බී කරේ නෑ. දැන් මෝසස් බී කරා යොෂුවාව. නමුත් යොෂුවා ඒ වගේ තව ගෝලෙක්ව බී කරන්නේ නැතුව මැරිච්ච නිසා මොකද වෙන්නේ? දැන් කවුරුත් නැහැ ඊශ්‍රායල් දැන් ඒ කට්ටියව පාලනය කරන්න හරි මග පෙන්වන්න හරි දේවල් කරන්න. ඉතින් ඒගොල්ලන්ට දැන් පටන් ගත්ත ටික කාලයක් ඉන්න ඊට පස්සේ ඔයගොල්ලෝ දන්නවනේ කියන්නේ කාන්තාරෙදිත් කෙඳුරුවා නොයෙකුත් දේවල් කරා. ඒ වගේ ටික කාලයක් යනකොට මේගොල්ලෝ එක එක දේවල් කරන්න පටන් ගත්තා. දෙවියන් වහන්සේට විරුද්ධ දේවල් කරන්න පටන් ගත්තා. ඒ කරන්න පටන් ගත්තී මොකද කරන්නේ? දෙවියන් වහන්සේ අපේ දෙවියන් වහන්සේ ඇවිල්ලා අපි ගොඩක් වෙලාවට කියනවා මේ දෙඩක් ආවම මොකක් හරි ලොකු ප්‍රශ්නයක් ආවම මේ දෙවියන් වහන්සේ මට මේක එව්වේ මට පාඩමක් ඉගන්වන්න කියලා. නෑ කවදාවත් නෑ. ඒක වැරදි මතයක්. අපි ගොඩාක් ක්‍රිස්තියානි අය අතර තියෙන වැරදි මතයක් තමයි මේ දෙවියන් වහන්සේ මට ලොකු පාඩමක් උගන්වන්න වෙන්න ඇති කියලා. නෑ. කවදාවත් දෙවියන් වහන්සේගෙන් කිසිම රෝගයක්වත් කිසිම ලෙඩක්වත් කිසිම ප්‍රශ්නයක්වත් එන්නේ නෑ. කවදාවත් ඔබ අහලා තියෙනවද තාත්තා කෙනෙක් නැත්නම් අම්මා කෙනෙක් තමන්ගේ දරුවට දෙයක් උගන්වන්න කියලා ඇහුවේ නැත්නම් අතක් කඩලා එයාට පාඩමක් උගන්වන්න කවදාවත් එහෙම කරන්නේ නැහැ. දෙවියන් වහන්සේ එහෙම කරන්නේ නැහැ. හැබැයි මොකද්ද මෙතන වෙන්නේ සිද්ධ වෙන්නේ කිව්වොත් දෙවියන් වහන්සේගේ අත තියෙනකම් උන්වහන්සේගේ අපි කියන හස්තය තියෙනකම් ආරක්ෂාව තියෙනවා.
හැබැයි උන්වහන්සේගේ අත ගත්තට පස්සේ ආරක්ෂාව නැහැ. අදත් ඒකම තියෙනවා. ඒ දෙයම වෙනවා. අද දෙවියන් වහන්සේගේ ප්‍රොටෙක්ෂන් එක අපිට තියෙනකම් අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි දෙවියන් වහන්සේගේ හස්තය අයින් කරගත්තොත් යක්ෂයාට පුළුවන් අපිට ඇවිල්ලා එක එක දේවල් කරන්න පහර දෙන්න. ඉතින් මේගොල්ලන්ටත් ඒ දේ සිද්ධ වුණා. මොනවද වෙන්නේ? ඉතින් දැන් ළඟපාත ඉන්න ওই රටවල් වලින් ඇවිල්ලා මේගොල්ලන්ට පීඩා කරනවා. එතකොට මේගොල්ලන්ගේ අස්වැන්න කාලේ ඇවිල්ලා අස්වැන්න ටික අරගෙන යනවා, ගහනවා. මේගොල්ලන්ගේ දරුවන් කාන්තාවන් අරයි යනවා. ඉතින් මේ වගේ පීඩා කරා. අවුරුදු 7ක් අවුරුදු 8ක් ඒ වගේ කරද්දී. හරි මේ ජොෂුවගේ ඒ ජොෂුව නැති නිසා දැන් අපි ඒතන පීලකට එන පොත එතනින් ඒ පොත සම්බන්ධ වෙනවා කොහෙටද ජජස් විනිශ්චයකාරයන්ගේ පොත නැත්නම් විනිශ්චයකාරවරුන්ගේ පොත හරි ඒකේ කවුද මේ පොත ඇවිල්ලා සාමුවෙල් ජොෂුවගේ පොත ලියුවේ ජොෂුවම තමයි ජජස් නැත්නම් විනිශ්චයකාරවරුන්ගේ පොත ලියන්නේ සාමුවෙල් එතකොට මේ එහෙම ඉන්නේ නැද්ද මොකද කරන්නේ දැන් ඉතින් මේ සෙනඟ පසුතැවිලි වෙනවා දෙවියන් වහන්සේට ගිහින් කියන අනේ ස්වාමීනි අපි අතින් වැරදි වුණා අපිට සමාවෙන්න අපිට උදව් කරන්න කියලා කියද්දී දෙවියන් වහන්සේ කාවරි පුද්ගලෙක්ව ඒ සෙනඟ අතරින් තෝරලා අරගෙන දෙවියන් වහන්සේව ආලේප කළා යාට විශේෂ බලයක් දීලා දෙවියන් වහන්සේව පාවිච්චි කරනවා ඒ තමයි පටන් ගත්ත පළවෙනිම පුද්ගලයා ගත්තේ කාලිබ්ගේ පුතා ඔත්නියල් එතකොට ඒ ජජස්ලා මේ එනේ ජොෂුවගේ කාලෙන් පස්සේ විනිශ්චයකාරවරු හරි එතකොට කොහොමද මේ විනිශ්චයකාරවරයෙක් උනේ මොකද්ද මේ විනිශ්චයකාරවරයෙක් පොතේ තියෙන තේරුම එතකොට පළවෙනිම විනිශ්චයකාරවරයා තමයි ඔත්නියල් සහ අවසාන විනිශ්චයකාරවරයා තමයි සාමුවෙල් එතකොට විනිශ්චයකාරවරු 15 දෙනෙක් ඉඳලා තියෙනවා මේ විනිශ්චයකාරවරු පොතේ එතකොට දැන් අපි කියමු මේ පුද්ගලයාව දෙවියන් වහන්සේ ඔත්නිය වෙලා අරගෙන දෙවියන් වහන්සේ පාවිච්චි කළා කට්ටියක් අරගෙන ගිහිල්ලා ඒගොල්ලන්ට ගහලා ඉස්රායල් සේනාව ඒ කියන්නේ ආරක්ෂාව සපයලා තියන් ඉන්නකොට එතකොට මේගොල්ලෝ මොකද කරන්නේ මේගොල්ලන්ට ප්‍රශ්නයක් ඇති වුණාම ගෙදර ප්‍රශ්නයක් ඇති වුණා අල්ලපු ගෙදර එක්කෙනත් එක වලියක් ගියා ප්‍රශ්නයක් ගියාම මේ විනිශ්චය මෙයා ළඟට තමයි දුවගෙන යන්නේ කා ළඟටද ඔත්නියල් ළඟටද එහෙම නැත්නම් සාමුවෙල් නැත්නම් ගිඩියෝන් සැම්සන් ඔබලා දන්නවා දෙබෝරා මේ වගේ එක කාන්තාවක් මේ පාලස්තීන අතරද එක කාන්තාවක් හිටියා දෙබෝරා කියලා. මොකද දෙවියන් ඒගොල්ලෝ දන්නවා මේ දෙවියන් වහන්සේ පාවිච්චි කරපු පුද්ගලයා අපිව බේරේ ගන්න දෙවියන් වහන්සේ පාවිච්චි කරේ නිසා මේගොල්ලෝ ගාවට අරන් යන ප්‍රශ්න අරන් ගිහලා කියනවා මේ ප්‍රශ්නයක් අපිට අනේ විසඳුමක් දෙන්න කියලා කිව්වම මෙහෙම තමයි විනිශ්චයකාරවරු පත් වුනේ. මේ විදියට තමයි විනිශ්චයකාරව පත් උනේ. ඉතින් ඕක තමයි ඔය ඉස්රායල් සෙනඟ ඔය බැටෙනවා පව් කාලාන්තරයක් මේ දෙවියන් වහන්සේගෙන් ඈත් වෙනවා. ඊට පස්සේ ආයෙ දෙවියන් වහන්සේ ගිඩියන් වණගෙට්ටවනවා. ඊට පස්සේ ආයෙ ටික කාලයක් යනකොට වැටෙනවා ආයෙ සම්සන් වන දෙවියන් වහන්සේ කියන මේ වගේ විනිශ්චයකාරවරු 15 දෙනෙක් වගේ නාමේ විනිශ්චයකාර පොත කියන්නේ ඔන්න ඕක තමයි ඔකේ තේරුම. ඊළඟ පොත. මේ විනිශ්චයකාර පොතෙන් පස්සේ අපි එනවා රූත් පොතට. රූත් පොත බදානවා තමත් කුඩා පොතක් මේ රූත් පොතත් ලිව්වේ සාමුවෙල්ම තමයි සාමුවෙල් තමයි ලිව්වේ රූත් පොත කියලා බයිබල් විශාරද කියන්නේ ඉතින් රූත් පොතේ ඔබ බැලුවොත් එහෙම රූත් කියන නයෝමි කියන චරිතය සහ රූත් කියන නම නයෝමි ඒගොල්ලෝ මොහොබ් දේශයට යනවා බෙත්ලෙහෙම් වල ඉඳන් සාගතයක් නිසා ඊට පස්සේ එහි ගිහිල්ලා එහි නයෝමිගේ ඒ කියන්නේ සාමි පුරුෂයන් ඇති වෙනවා ඊට පස්සේ යාගේ පුතුලා දෙන්නෙක් හිටියේ පුතුලා දෙන්නම අන්‍ය ජාතින්ව විවාහ වුණා ඒ කියන්නේ මොහොබ් බරු දේශයේ ඉන්න කාන්තාවන් දෙන්නෙක්ව එයින් එක්කෙනෙක් තමයි රූත් කියන කෙනා ඒ යාගේ ලොකු පුතා මාලන් කියන කෙනා විවාහ වෙලා ඊට පස්සේ දෙන්නම නැති වෙනවා ඊට පස්සේ මේ දෙන්නා මොකද කරන්නේ කවුද අපේ නයෝමියා විඩෝ කෙනෙකුට පත් වුණාට පස්සේ යා කියනවා මම යනවා යන්න කියද්දී මේ රූත් කියන ඒ කියන්නේ අන්‍ය ජාතික කාන්තාව යා කියනවා නෑ නන්දම්ම මේ වයස්ගත කාලේදී මම වත් එක්කම ඉන්නවා අවසානයේ වෙනකන් වාගේ දෙවියන් වහන්සේ සමග ඉන්නවා කියලා ඒ දෙවියන් වහන්සේගේ දරුවෙකුට ඒක ඒ කියන්නේ දෙවියන් වහන්සේගේම ඒ යුදෙවෙකුට ඒ දක්වපු ප්‍රේමය ඒ සැලකිල්ල දැන් අනිත් මල්ලිගේ භාර්යාව නම් එහෙදීම නතර වුණා එන්න බෑ කියලා. ඉතින් ඒ දේ නිසා දෙවියන් වහන්සේ මේ කාන්තාව ගැන විශේෂයෙන්ම ලියනවා මේ පොත මේ බයිබලයේ. ඒ වගේම තමයි දාවිද්ගේ ඒ කියන්නේ ජේසුස් වහන්සේ එන්න පරම්පරාව මේ රුත් ගැන ලියවිලා තිබෙනවා ඔබ මතේ පළවෙනි පරිච්ඡේදය බැලුවොත් එimhe රූත් සහ රහබ් කියන කාන්තාවන් දෙන්නගේ නම් සඳහන් වෙලා තියෙනවා ඒ ඔබ බැලුවොත්. ඉතින් ඒ රූත් කියන ඊට පස්සේ බෙත්ලෙහෙම් වලට ඇවිල්ලා ඒ දෙන්නම එනවා දෙන්නම කියන්නේ විඩෝස්ලා හිටියට ඊට පස්සේ ඇවිල්ලා එතනදී බෝවාස් කියන
නයෝමිගේ පැත්තේ නෑදෑයෙක් වෙන එයා සල්ලි භාගෙ තියෙන හොඳ වතු පිටි තියෙනවා. එතනදී වැඩට නයෝමි ගිහිල්ලා රූත් කියලා වැඩ කරද්දී බෝවස් එක්ක විවාහ වෙලා බෝවස්ට ඊට පස්සේ රූත් හම්බෙන්නේ ඔබෙත් ගෙදාව ජෙසි ගෙදාව දාවිද් ගෙදාව සොලමන් කියලා ඔබ කියවයි මේ කියවන්න පුළුවන් මතෙව් පළවෙනි පරිච්ඡේදයේ යේසුස් වහන්සේගේ පරම්පරාව. ඉතින් ඒ නිසා විශේෂ ලෙස මේ කාන්තාව තෝරගත්ත දෙවියන් වහන්සේ උන්වහන්සේගේ ඒ කිං නැත්නම් රාජ්‍ය යේසුස් වහන්සේගේ පෙළපත එන්න උන්වහන්සේ ඒ තෝරගත්ත කාන්තාවක් තමයි අන්‍ය ජාතිකේ ඇටියට. ඊළඟට එතනින් අපි එනවා සාමුවෙල් 1 සාමුවෙල් සහ 2 සාමුවෙල්. දැන් අපි මෙතනදී පොත් 6ක් එකට සහ දෙක වෙන් කරලා බලන්න යනවා පොත් 6ක්. හරි? ඒකේ හේතුව ඔබ තව චුට්ටකින් දැනගනි ඇයි අපි මේ විදිහට බලන්නේ කියන එක. 1 සාමුවෙල් සහ 2 සාමුවෙල්. දැන් මොකද කරේ සාමුවෙල් ඔබ දන්නවා සාමුවෙල් හන්නා කියන කාන්තාවට දරුවන් හිටියේ නැහැ. එතකොට ඒ ගිහිල්ලා මේ දේව මාලිගාවේ මංගල වේලාවදී යාඥා කළා යට ලැබිච්ච දරුවව කැප කරලා දෙවියන් වහන්සේලා කිව්වා මට හම්බුන පුතෙක් දුන්නොත් දෙනවා කියලා. ඊට පස්සේ ඒක ඇත්තටම කරා. ඒක තාමත් අමාරු කාර්යයක්. සාමාන්‍ය දරුවෙක් නැතුව ඉඳලා දරුවෙක් හම්බුනාම ඒ වෙලේදී ඕන දෙයක් ඕන කෙනෙක් කියන්න පුළුවන්. ඔව් මං ෂුවර් දෙන්නම් කැප කරන්නම්. ඔව් කරන්න. නමුත් හම්බුනාට පස්සේ හිතනවා නේද දැන් නම් අපිට කොහොමද මේක කරන්නේ? අපි කියලා මාක්කාරි කතා කරලා බලමුද මාක්කාරි වෙනස් වෙනවා. නමුත් ඒක කීප විදියටම දෙවියන් වහන්සේට කැප කරා. ඉතින් දෙවියන් වහන්සේට ගොඩක් ආශිර්වාද කරා. තව දරුවන් හම්බුණා. ඉතින් සාමුවෙල් ඒලි කියන පූජකයාට බාර දීලා ඒලි කියන පූජකයා ළඟ තමයි වැඩුණේ. ඉතින් සාමුවෙල් වැඩිද්දී ඒලිලා දරුවෝ දෙන්නෙක් හිටියා. පුතුලා දෙන්නෙක්. ඒ පුතුලා සමග වැඩිද්දී පුතුලා ගැන අප කියවලා බලන්න ගොඩාක් ඒගොල්ලෝ දෙවියන් වහන්සේට විරුද්ධ දේවල් කරා. එක දේවල්. ඒ කියන්නේ තමාට ඕන විදිහට නෙවෙයි ජීවත් වෙන පූජකෙක් හැටියට නෙවෙයි. ඉතින් ඒ අතරතුරදී ඒ අපි සාමාන්‍ය කිව්වොත් අපේ භාෂාවෙන් ඒ කොල්ලන් අතරදී ඒ කියන්නේ පොඩි ළමයි අතරදී සාමුවෙල් දෙවියන් වහන්සේට බයව දෙවියන් වහන්සේට කීකරුව දෙවියන් වහන්සේට හැදිච්ච දරුවෙක් නිසා දෙවියන් වහන්සේ සාමුවෙල්ට පුංචි කාලෙදීම කතා කරන්න පටන් ගත්තා. ඉතින් සාමුවෙල්ට ඇවිල්ලා සාමුවෙල් කියලා කතා කරාම සාමුවෙල් හිතුවා මේ එලි පූජකයා කතා කරන්න කියලා දුවගෙන ගිහලා මේ ඔබතුමාට කතා කරාද කිව්වම නැහැ කිව්වට තුන්වෙනි පාර කතා කරද්දී එලිට තේරුණා මේ දෙවියන් වහන්සේ කතා කරන්න කියලා. සාමුවෙල් දිපෝ ඉන්න තැනින්ම ඔව් මම මේ හිය කියලා කියන්න කතා කරන්න කියලා. ඒ වගේ තමයි සාමුවෙල් මේ ආවේ. ඉතින් සාමුවෙල් ඇවිල්ලා ඇත්තටම කිව්ව සාමුවෙල් ගැන බයිබල් ලියලා නැති සාමුවෙල් තමයි පටන් ගත්තේ පළවෙනි බයිබල් ස්කූල්. ඒ රටවල් වල ගිහිල්ලා සාමුවෙල් ගිහින් කට්ටියට ඉගෙන ගන්න. මොකද සාමුවෙල්ට බාර දෙද්දී රට ගොඩාක් පෙරේලා තිබ්බේ. මේගොල්ලෝ බලි දා ගන්නවා, ගහ ගන්නවා. ඊට පස්සේ පලස්තීන වලත් එක්ක රණ්ඩු කර ගන්නවා. එතකොට මොකද කරන්නේ? මේගොල්ලෝ දැන් වලියට යද්දී මේගොල්ලෝ අරගෙන යනවා ගිවිසුම් පෙට්ටිය. එතකොට සතුරු ආවිලා ගිවිසුම් පෙට්ටිය අරගෙන යනවා. ඒගොල්ලන්ගේ රටට. ඊට පස්සේ ඒගොල්ලන්ගේ රටේ ප්‍රශ්න ගොඩයි. හරි? නැති ප්‍රශ්න. ඊට පස්සේ ඒගොල්ලෝ කරත් එකට පටවලා මේ පැත්තට එවනවා. ඉතින් මේ වගේ නොයෙකුත් ප්‍රශ්න පරදර පීඩා මැද්දේ තමයි සාමුවෙල් රට බාරගත්තේ. බාර අරගෙන ඊට පස්සේ සාමුවෙල් මොකද කරේ? තැන් ඉස්සලාම ලෙවිවරුන්ට මාස 3ක් ඉගෙනුව තනිකරම ව්‍යවස්ථාව උගන්වලා. හරියට පාවුල්තුමා අර තිමොතිට කියන වගේ උගන්වන්න පුළුවන් අයට උගන්වන්න. ඒතකොට ඒගොල්ලෝ ගිහලා තව අයට උගන්වයි. ඉතින් සාමුවෙල් තෝනේ කොහොම හරි මේ කට්ටියට මේ ව්‍යවස්ථාව උගන්වලා දෙවියන් වහන්සේ ගැන කියලා දීලා ඔව් මොකද කරේ? බයිබල් ස්කූල් පටන් ගත්තා. බයිබල් ස්කූල් පටන් අරගෙන ලෙවිවරුන් අල්ලගෙන මාස 3ක් එක දිගට උගන්වුවම මේ ලෙවිවරුත් එක්ක ගිහලා තැන් වල මාස 3 බැගින් ඉතින් බයිබල් ස්කූල් කියලා මේ සාමුවෙල්ගේ වැඩේ ඕක තමයි. ඉතින් ඒක නිසා මොකද කරන්නේ? සාමුවෙල්ගේ දරුවන්ව සාමුවෙල්ට හරියට බලන්න වෙලාවක් නැති නිසා ඒ දරුවෝ දෙන්නත් මොකද උනේ? අන්තිමට මේ පූජා කරන අයගේ පූජා කැම බීම හොරකම් කරලා කනවා. එන ස්ත්‍රී දෝෂණය කරනවා. නොයෙකුත් ප්‍රශ්න ඇති වුණා. ඊට පස්සේ මොකද කරන්නේ? මේ සෙනඟ ඇවිල්ලා කිව්වා සාමුවෙල් තුමනි ඔබ නම් ඕකේ අපිට ඔයගොල්ලන්ගේ පුතා නම් එපා. ඒ නිසා අපිට රජෙක් ඕනේ කියලා කිව්වා. ඒක ඇව්වම සාමුවෙල් අප්සෙට් වුණා. සාමුවෙල් තමයි මුළු බයිබලෙම ගත්තොත් එකම පූජකයා, එකම විනිශ්චයකාරවරයා සහ එකම ප්‍රොපේතවරයා. ඒ දූරයන් තුනම දරපු එකම පුද්ගලයා සාමුවෙල්. ඉතින් මොකද කරන්නේ? සාමුවෙල්ට පස්සේ දෙවියන් වහන්සේට කියන බලන්න ස්වාමිනේ මේ මිනිස්සු මාව ප්‍රතික්ෂේප කරා මට මේ ඒගොල්ලන්ට රජෙක් ඕනෙලු කියලා. ඉතින් දෙවියන් වහන්සේ කියනවා
සාමුවෙල් ඔයාව නෙමෙයි ප්‍රතික්ෂේප කරේ මේ මිනිස්සු මාවයි ප්‍රතික්ෂේප කරේ කියලා. ඉතින් සාමුවෙල් එහින් දුක් වුණා දෙවියන් වහන්සේ මෙහින් කියන සාමුවෙල්ට ඉතින් මොකද කරන්නේ කියලා ඊට පස්සේ කියන කමන්නේ අපි රජ කෙනෙක්ව දෙමු සාමුවෙල් මේ අපි කියන්නේ පොඩියුන්ගේ ආසාවනේ අපි කරලා දෙමු කමක් නැහැ කියලා වෙලා. ඉතින් ඕම ඉන්නදී එනවා කවුද? සාවුල් බෙන්ජමින් ගෝත්‍රයේ සාවුල් කියලා සාවුල්ගේ මේ කොටුලුව නැති වෙලා මේ බොරු දෙක කොහෙද ගියේ කියලා හොය එද්දි තමයි එතන සේවකයා කියන හොඳම දේ තමයි අපි මේ දැන් මේ හැමතැනම එව අපිට හම්බුන්නේ නැහැ. සාමුවෙල් කියලා ප්‍රොෆෙසර්වරයෙක් කියන ආගාවට ගියොත් අපිට පුළුවන් හොයාගන්න කියලා. ඊට පස්සේ යාගාවට ආවම දෙවනාසිකන මෙන්න මේ ඉන්න පුද්ගලයා මම තෝරගත්ත පුද්ගලයා. එයාව ආලේප කරන්න රජෙක් හැටියට නෑ තමයි තෝරගත්තේ කියලා කිව්වම ඊට පස්සේ ඕක සාමුවෙල් කියලා ආලේප කරනවා සාවුල්ව. ඉතින් සාවුල් කියන අනේ මම බෙන්ජමින් ගෝත්‍රයේ හරිම මේ පුංචිම ගෝත්‍රයේ අපි ඒ වගේම පොඩි පවුලකින් මං එන්නේ කියලා වෙලා අපි කියනනේ 10ට ගනින්න බෑ වගේ හරිම නියතමානීව ඇවිල්ලා අවුරුදු 40ක් පාලනය කරා සාවුල් රජකම් කළා. නොයෙකුත් දේවල් කරා රට මේ කියන්නේ ටැක්ස් එකතු කරා දේවල් කරා ඉතින් වැඩකාරකමට ගත්තා ඉතින් කාන්තාවන් භාර්යාවන් සෑම ප්‍රමාණයක් ගත්තා ඉතින් මේ වගේ දේවල් සෑහෙන කරා අවුරුදු 40ක් පාලනය කරා. ඊට පස්සේ අවසානයේදී අමලෙක්වරුන්ට දෙවියන් වහන්සේ කියනවා ගිහිල්ලා යුද්ධ කළ ඒගොල්ලන් ඔක්කොමලම නැති කරලා එන්න කිව්වම ගිහිල්ලා යුද්ධ කළා. මොකද කරේ මිනිස්සයා ඒ රජතුමාවත් ඉතුරු කරගෙන ඊටපු තව දේවල් අරගෙන ආවම සාමුවෙල් එනවා. ඇවිල්ලා අහනවා මොකද උනේ කියලා වැඩේ හරිද කියලා. ඔව් අපි දුන්නා නියමෙටම වැඩේ හරි කිව්වම එහෙනම් මොකද්ද ඔය ඇහෙන සද්ද කියලා ඇහුවා. සද්ද කිව්වම ඒක මේ දෙවියන් වහන්සේට පූජා කරන්න මේ අපි හොඳ දේවල් ටිකක් අරන් ආවා කියලා කිව්වම සාමුවෙල් කියනවා මේ කරපු දෙයට දෙවියන් වහන්සේ ඔයාට බලන්න මොනවද ඔයාට කරන්න කියලා වෙලා ඇරලා යද්දී සාමුවෙල් සල්ුවෙන් අදලා යනවා යන්න එපා කියලා යද්දී සල්ුව ඉරෙනවා. ඉරෙච්ච ගමන් කියනවා මේ සල්ුව ඉරුණා වගේ නුඹේ රාජ්‍ය දෙවියන් වහන්සේ රජකමක් දෙකට ඉරනවා කියලා වෙලා කියලා ගිහිල්ලා ඔතනින් මොකද වෙන්නේ සාමුවෙල්ට ඊට පස්සේ සාවුල්ට මිටින් ජක්ෂ ආත්මයක් කියන නිසා බැහැර නිසා දාවිත්ව එක්කගෙන එනවා වීණාව වාදනය කරා. ඒක වාදනය කරන වෙලාවේදී සාවුල්ට චුට්ටක් හොඳයි. ඒකකින් කරදරයක් නැහැ. ඊට පස්සේ මොකද කරන්නේ? ඔහොම තමයි දාවිත් එන්නේ දැන් සීන් එකට. ඒක සාමුවෙල් දෙක සාමුවෙල් දෙකේම මේ සියලුම දේවල් සටහන් කරලා තිබෙනවා. ඊට පස්සේ දාවිත්ව දෙවියන් වහන්සේ කියන මෙන්න මේ ඊළඟටම රජ කරන්න ඉන්න පුද්ගලයා මෙයාව මේ ආලේප කරන්න කියලා වෙලා කියනවා. ඊළඟට මොකද කරන්නේ දාවිත් රජ ආලේප කළේවල දැස්සේ කාලාන්තර 30ක් යනවා. මොකද ආලේප කරපු ගමන්ම රජ වෙන්නේ නැහැ. එතකොට අවුරුදු 16 17 වගේ වයස්ගත ඇති කියලා තමයි කියන්නේ දාවිත් රජතුමාට. ඊට පස්සේ මොකද කරන්නේ ඔයගොල්ලෝ ගොලායත්ගේ කතාව දන්නවා. ඊට පස්සේ ගොලායත් මරලා ඊට පස්සේ දාවිත් එතනදී ගොඩක් ඊට පස්සේ රජමාලිගාව සමග සාවුල් සමග එකට වාසය කරමින් දේවල් කරා. ඊට පස්සේ මොකද උනේ සාවුල් මැරුණා. ඊට පස්සේ දාවිත් රජතුමා රජකමට පත් වුණා. ඉතින් අවුරුදු 7ක් යුදියාවේ රජකම් කළා. ඊළඟට මුළු ඊශ්‍රායල් අනිත් කොටසත් යාට හම්බුණා. අවුරුදු 40ක් පව් රජකම් කළා. ඒ අවුරුදු 40 කියනවා කියන්නේ හොඳම ලංකාවේ අපේ භාෂාවෙන් කිව්වොත් එහෙම දැන් මේ දවස් කියන දේ සුපිරි. ඒ කියන්නේ ඉච්චරට ලස්සන හොඳම මේ පාලනයක් කරපු පුද්ගලෙක් තමයි දාවිත් රජතුමා. ඒ වගේම යොෂුවා ඇවිල්ලා කානාන් දේශය අල්ලගත්තට පස්සේ අවට තිබිච්ච නගරවල ඇල්ලුවේ නැහැ. එයා සැටිස්ෆයි වුණා මේ අපිට ඇති. තවත් ආයුද්ධ කර රණ්ඩු කර අල්ලන්න ඕනේ නැහැ කියලා අතහැරලා දාපු යෙරුසලේම එතකොට සියොන් කන්ද මේ ඔක්කොම දාවිත් රජතුමා යුද්ධ කළා සේරම අල්ලගෙන ඔව් අගනුවරයක් හැටියට යෙරුසලේම අගනුවරයක් හැටියට පත් කරලා ඔව් මොකද කරේ දෙවියන් වහන්සේගේ දේව මාලිගාවක් ගොඩලා ගන්න ලෑස්ති කරා. ඉතින් පුද්ගලයා තුළ වැරදි තිබුණා, වැරදි දේවල් කරා. නමුත් දෙවියන් වහන්සේ තුළ පසුතැවිලි වුණා හැම වෙලේම. ඒක තමයි ආගේ තිබිච්ච හොඳම දේ. ඒ වගේම කලින් හිටපු රජවරු ගොඩක් එක එක්කෙනා මොනවාද රූප නමස්කාර කළේ නැහැ. ਉਹ එකම දෙයක් කරේ දාවිත් රජතුමාගේ තිබිච්ච රූප නමස්කාර කරේ නැහැ. වෙන කිසිම දෙවිවරුන්ට නමස්කාර කළේ නැහැ. ਉਹ දෙවියන් වහන්සේට විතරයි නමස්කාර කර දෙවියන් වහන්සේ සමග ගිය නිසා තමයි දෙවියන් වහන්සේ කියන මගේ හදවතටම සමීප වූ පුද්ගලයා කියලා වල දෙවියන් වහන්සේ ඒ පට්ටම උට ලැබෙනවා. දාවිත් රජතුමාට. ඉතින් මේ වගේ හොඳ පාලනයක් කියලා හොඳට කරලෙවලා ਉਹ මොකද කරන්නේ? ඔවුන්ට පස්සේ කාර්ද සොලමන් රජතුමාට බාර වෙනවා රට. අපි එනවා එතකොට එක සාමුවෙල් පොත
සාමුවෙල් ගැට්සා නේතන් කියන පුද්ගලයන් තුන්දෙනා ලියවයි කියලා තමයි කියන්නේ. දෙක සාමුවෙල් පොත ගැට්සා නේතන් කියන පුද්ගලයෝ දෙන්නා තමයි මේ පොත් දෙක ලියුවේ කියන්නේ. ඊළඟට අපි එනවා එක රාජාවලිය සහ දෙක රාජාවලිය. දැන් මම කියන අපිට එක සාමුවෙල් දෙක සාමුවෙල් එක රාජාවලිය දෙක රාජාවලිය එක ලේකම් දෙක ලේකම්. දැන් රාජාවලිය පොතට අපි ආවම රාජාවලිය පොතේ ඔබ දකිනවා අපි බලනවා කවුද එලයිජා ප්‍රොෆෙටවරු සහ මෙතනදී සොලොමන් රජතුමා ගැන ලියවෙනවා. සොලොමන් රජතුමා ඊට පස්සේ රට බාර ගන්නවා. ඊට පස්සේ සොලොමන් රජතුමාගෙන් දෙවියන් වහන්සේ අහනවා මොනවද ඔයාලට ඕනේ කියලා. ඉතින් ඔව් මිල මුදල් නෙවෙයි ඉල්ලන්නේ. මොකද ඔව් ඉල්ලනවා ප්‍රඥාව. කියන මේ සෙනඟ මොකද ඔව් තාත්තත් එක්ක ඉඳලා ඔව් සිංහාසනේ ඉඳිද්දී එන ප්‍රශ්න කරදර දේවල් විසඳන්න ලේසි නෑ. මේ කියන ප්‍රශ්න එක ප්‍රශ්න වලට උත්තර හොයන්න හරි අමාරුයි. ඒ නිසා ඔව් මේවා දැකලා කියනවා ස්වාමීනි ඔබ වහන්සේගේ සෙනඟ බලා ගන්න මට ප්‍රඥාව දෙන්න. වෙන මොකුත් එපා කියලා කියනවා. හරි. මොකද ලේසි නෑ. අපිට සමහර වෙලාවට පාස්තරෙම දන්නා දේව දරුවෝ දෙවියන් වහන්සේගේ දරුවෝ අනේ ක්‍රිස්තියානි අපි කියනවට සමහර වෙලාවට හරි අමාරුයි ලේසි නෑ. දේවල් ඒ නිසා විශේෂ ප්‍රඥාවක් ඕනේ කරන. ඉතින් ඔව් ඉල්ලන්නේ ඒකයි. ඒ ඉල්ලපු නිසා මිල මුදල් ඉල්ලපු නිසා දෙවියන් වහන්සේ උට මිල මුදල්ුයි ප්‍රඥාවයි ඔක්කොම දෙනවා. ඊට පස්සේ ඔහුගේ පාලනයත් අවුරුදු 40ක් ඔහු පාලනය කරා. ඔහුගේ අවුරුදු 40 පාලනයේදී ඔබ කිව්වොත් එහෙම බැලුවොත් එහෙම එක්කෙනෙක්වත් යුද්ධ කරන්න ආවේ නැහැ. ඒ ඇයි ඔහුගේ තාත්තා එච්චරට වටේ ආය මුකුත් නැහැ ගැහුවක් ගහිල්ලා හතර වයයි එන්නේ ඒ තරමට. ඒ වගේම තමයි දාවිද් රජතුමාගේ දැන් අපිට අපි කවුරු හරි ගියොත් එහෙම දැන් කියනවා වගේ නිකන් තව රටකට යනවා නම් ඔන්න රයිවල් වීසා වගේ නිකන් එන්න ඔය දාවිද් රජතුමාගේ මේකෙන් දෙන්නේ එන්න කියලා ඒ තරමට පිළිගැනීම. ඒ තරමට මේ ඔව්. ඉතින් ඒ නිසා ඒ උණුසුම තව අවුරුදු 40ක් තිබ්බා කවුරුත් ආවෙ යුද්ධ කරන්න බයට. මොකද ඉච්චරට දාවිද් රජතුමා යුද්ධ කළා වටේටම යුද්ධ කරපු නිසා. ඉතින් ඊට පස්සේ ඔහු මොකද කරේ අවුරුදු පස්සේ අවට හිටපු කියන්නේ රජවරුන්ගේ දූවරු එතකොට ඒ රජිනිලා ආව බලන්න මෙයාගේ ප්‍රඥාව කොච්චරද මොකද්ද කියලා ටෙස්ට් කරන්න එක දේවල්. ඉතින් සමහර අය ආසයි මේ වගේ ප්‍රඥාවන්ත මිනිස්සෙක් තමන්ගේ ස්වාමි පුරුෂයා කරගන්න තියෙන්නේ මේ ගිල්ලා මේ පුද්ගලයා මොකද කරේ භාර්යාවන් 730ක් ගත්තා. හරි. ඒ වගේම උපභාර්යාවන් තව 300ක්. ඉතින් ඇත්තටම ප්‍රඥාවක් වුණ මොකද අපි එක භාර්යාවක් තියාගෙන අපි සෑහන මේකක් කරන එක 830ක් කරනකොට මේ මිනිස්සයා මේ බීරුවක් කරේම හරි. ඉතින් දෙවියන් වහන්සේට ස්තුතියි අපිට දී ජීවන භාර්යාවන් නිසා. ඉතින් ඒක නම් විශේෂ ප්‍රඥාවක්. ඉතින් ඒක ඔබට තේරෙන්නේ. ඉතින් ඒ නිසා මේ වගේ ගිහිල්ලා මේ මිනිස්සයා මොකද කරේ මේ මිනිස්සයාට අවසානයේදී නැති වුණා. ගොඩක් අන්‍ය ජාතීන් භාර්යාවන් ගත්ත පිටරටවල වලින්. ඉතින් ඒ නිසා ඒගොල්ලන්ට අන්‍ය ජාතීන් ඒ දෙවිවරු නමස්කාර කරන්න අවසර දුන්නා. ඒගොල්ලන්ගේ දේවල් හදාගෙන ඒගොල්ලෝ නමස්කාර කරා. ඉතින් ගොඩක් ඒ වගේ දේවල් අවසානයේදී ඔව් කරා. ඊට පස්සේ අපි ගත්තොත් එම දැන් මේ දෙක රාජාවලිය සහ එක රාජාවලිය අපි ගත්තොත් එම යෙරමියා කියන්නේ ජෙරමායා තමයි ලිව්වේ මේ පොත් දෙක ලිව්වේ ජෙරමායා එක රාජාවලිය සහ දෙක රාජාවලිය. ඊළඟට අපි ගත්තොත් එම එක ලේකම් සහ දෙක ලේකම්. දැන් අපි ගත්තොත් එම රාජාවලිය කියලා කිව්වම දැන් එක ලේකම් දෙක ලේකම් වලත් ඕකම ලියලා තියෙනවා. හරි. මොකද දැන් උදාහරණයකට අපි ගත්තොත් එහෙම අපි ගත්තොත් එහෙම දැන් රාජාවලියේ ඒ රජතුමාගේ පැත්තෙන් විස්තර ලියා තිබෙනවා. අපි උදාහරණයකට ගත්තොත් ලංකාවේ 1987 කියන්නේ කාලවකවානදී ආර් ප්‍රේමදාස කියන ප්‍රෙසිඩන්ට් කෙනෙක් එහෙම නැත්නම් රජෙක් හිටියා. ඔහු කරේ ගම්මුදාව කියන වැඩසටහනක් කරමින් ගොඩක් අයට ගෙවල් හදලා දුන්නා. මේ දේවල් කරා මේ දේවල් කරා. ඊළඟට අපි 2009 2008 මහින්ද රාජපක්ෂ කියන ජනාධිපතිවරයෙක් හිටියා. ඔහු තමයි අවුරුදු ගානක් තිස්සේ ආපු යුද්ධය නතර කරන්න උදව් කරේ. මේ වගේ රජතුමාගේ පැත්තෙන් එයාගේ විස්තර එයාගේ කාලවකවානුව එයා කරපු දේවල් විස්තර ලියලා තිබෙන්නේ රාජාවලිය පොතේ කිංස්. හරි. ඒකම අපි ආවොත් එම ලේකම් පොතේ අපි බලනවා
ඒ රට පැත්තෙන් අපි කිව්වොත් එම ලංකාව කියන රටේ 1989 ඒ කාල වකවානුවේදී මේ වගේ ගම්මුදාව කියන දෙයක් තිබුණා. ඉතින් ඒ කරේ මේ වගේ රජතුමෙක් තමයි මේ කළේ නැත්නම් ප්‍රෙසිඩන්ට් කෙනෙක් කරේ කියලා ඒ රට පැත්තෙන් ලියලා තියෙනවා ලේකම් පොතේ. එතකොට ඔබ බැලුවොත් එම රාජාවලිය එක ලේකම් දෙක ලේකම් එක රාජාවලිය දෙක රාජාවලිය එක සමානව කරුණු ලියලා තිබෙන්නේ එකම දේ. ඒකයි මම කියේ පොත් 6 උනාට පොත් 4ක් අපි එකට බලන්නේ. මොකද ඒ ලියලා තියෙන ඒ විදියට මම විශ්වාස කරනවා අපිට තේරෙනවා කියලා. ලේකම් කියලා කියන්නේ එක ලේකම් දෙක ලේකම් first chronicles and second chronicles live Ezra ඒ පොත් දෙක. එතකොට සාමාන්‍යයෙන් ලේකම් කියලා කියන්නේ දැන් ඔබ බැලුවොත් එimhe පරණ කියන පිටපත්වල තියෙනවා ලේකම් පොත එක ලේකම් දෙක ලේකම් කියලා. දැන් අලුතෙන් දැන් ඇප් එකේ නම් අප්ඩේට් වෙලා තියෙනවා වංශාවලිය කියලා. එක වංශාවලිය සහ දෙක වංශාවලිය කියලා. කියන්නේ ලේකම් කියලා කියන්නේ chronicles කියලා කියන්නේ වංශ කතාව ගැන. යම්කිසි ඉතිහාසයක් ගැන විස්තර කිරීම සහ ඒක ක්‍රමානුකූලව සහ කාලවකවානු අනුව ලස්සනට ලියලා ඒක සකස් කරපු එකක් තමයි ලේකම් නැත්නම් වංශාවලිය නැත්නම් chronicles කියලා ඉංග්‍රීසි වලින් කියන්නේ. ඉතින් අර රාජාවලිය රජතුමාගේ පැත්තෙන් විස්තර කියනවා ලේකම් පොතේ ඒ රටේ විස්තර කියද්දී එතන ඒ කාලේ වකවානුවේ රජතුමාගේ ණය වෙච්ච සිදුවීම් ගැන ඔක්කොම කියන්නේ ඒ ටික ලියලා තියෙනවා. ඒ තමයි මේ එක රාජාවලිය සහ දෙක රාජාවලිය එක ලේකම් සහ දෙක ලේකම් කියන පොත් 4. ඊළඟට මොකද වෙන්නේ? අපි පොතේ අපි බැලුවොත් එහෙම රට දෙකට බෙදෙනවා. දැන් අපි බැලුවා අන්තිමට සොලමන් රජතුමා ගැන අපි නතර වුණේ. සොලමන් රජතුමා මරුණාට පස්සේ රෙහොබෝම් සහ ජෙරොබෝම් කියලා පුතුලා දෙන්නෙක් හිටියා. එකකින් එක පුතෙක් ඇවිල්ලා ගිහිල්ලා ඉජිප්තුවේ හැංගිලා හිටියා. ඊට පස්සේ උට ආරංචි වුණා තාත්තා නැති වුණා කියලා දැනගත්තට පස්සේ උට ඕන වුණා ඔහුගේ තාත්තගේ රාජ්‍ය දැන් කාටද අනිත් අයියට යයි කියලා වල ඔහු දුවගෙන එද්දී අනිත් පුතා මොකද කරන්නේ? ඔහු ගිහිල්ලා බෙත්ලෙම් වල දැන් ඔහු එතන රජකම් වලපත් වුණාම ඔහු ගිහිල්ලා කියනවා එතන ඇවිල්ලා දැන් රජකමටපත් වුණාම ඒගොල්ලෝ කියනවා මේමයි මේ වගේ තාත්තා වරිපණන් ගොඩක් අපින් අය කරා. ඉතින් පුළුවන් නම් ඒ දේවල් පොඩක් ලිහිල් කරලා දෙන්න පුළුවන් නම් උදව් කරන්න සෙනගට කියලා කිව්වම වැඩිමහල්ලෝ කිව්වා ඔව් රජතුමනි පුළුවන් අය දේවල් කරලා දෙන්න සෙනග එතකොට ගොඩක් ඉතින් මේ මිනිස්සයා මොකද කරේ? මේ මිනිස්සයා හා කියලා අහගෙන මෙයා ගිහලා මෙයාගේ යාළුවෝ සෙට් එකකින් ඇහුවා මේ අද කාලේ වගේ මචං මොකද කරන්නේ මේ දේවල් කට්ටිය කියනවා කියලා. ඒතකොට ඒගොල්ලෝ කිව්වා මේ දැම්ම මේ කන්ට්‍රෝල් එකේ තියාගත්තේ නැති වුණාම පස්සේ කරේ නැගී මේගොල්ලෝ. හරි ඒ නිසා මොකද කරන්න ඕනේ? දැම්ම නෑ වාගේ තාත්තට වඩා අමාරු දේවල් කරන්න ඒගොල්ලෝම. ඒගොල්ලෝ නැත්තම් වාට ඊට පස්සේ කන්ට්‍රෝල් කරගන්න බැරි වෙයි කිව්වම මේ පුද්ගලයා කිව්වා මගේ පොඩි ඇඟිල්ල මගේ තාත්තගේ කකුල තරම් සයිස් ලොකුයි ඒ නිසා එහෙම බෑ කියලා වල කියද්දි මේගොල්ලෝ මොකද කරේ? ඒ පැත්තට පය ගහලා පන්නලා මෙයාට ගෝත්‍ර දෙකයි අයිති වුණා. එතකොට උතුරු රාජ්‍ය සහ දකුණු රාජ්‍ය කියලා රට දෙකට වෙන් වුණා. ඉතුරු ගෝත්‍ර 10 ගිහිල්ලා අර අනිත් ජෙරොබෝම් කියන ඒ පුතා සමග එකතු වෙලා මේ රට දෙකට බෙදුණා. බෙදලා ඉවරලා දැන් රාජ්‍යයන් දෙකකට බෙදලා දැන් දෙකොල්ලෝ ඉන්නවා. උතුරු රාජ්‍ය රජවරු 19 දෙනෙක් ආවා. පල්යා රාජ්‍ය කියන සමය දකුණු රාජ්‍යයේ රජවරු 19 දෙනෙක් ජෙරුබෝම්ලාගෙන් පටන් අරගෙන රජකම් කරගෙන ආවා. ඊට පස්සේ මොකද වුනේ? අවසානයේදී මේගොල්ලන්ව නෙබුකඩ්නෙසර් කියන එයාගේ නායකත්වයෙන් බාබිලෝනේ අල්ලලා ඊශ්‍රායල් කට්ටියවල් අරගෙන බාබිලෝනට ගෙනිච්චා. ගෙනියලා ඒ අවුරුදු 70ක් ඉඳලා අවුරුදු 70කින් පස්සේ මොකද කරන්නේ? මේගොල්ලෝ එනවා. එතන තමයි එස්රා පොත පටන් ගන්න. හරි එතකොට දෙක ලේකම් අවසානයේදී ඒගොල්ලෝ ඒ වහල්කමට කොයිද බාබිලෝනේ ගිහිල්ලා ඊට පස්සේ අවුරුදු 70කින් පස්සේ මේගොල්ලෝ එනවා. එතකොට ඒ අවුරුදු 70ක් එහි නැද්දි දැන් එතකොට දැන් එහි ඉපදිච්ච කට්ටිය තමයි වැඩිපුරම ඉන්නේ. ඒ නිසා එතකොට බාල පරම්පරාව වැඩිම වුණොත් දැන් එතකොට කවුරු හරි වයස්ගත වීඩියෝ තුම අවුරුදු 90ක් 80ක් 85ක් ඉතින් අර 100 කෙනෙක් හරි හරියට කතා කරගන්නත් බැරි 100 කෙනෙක් නිසා ඒ වගේ වයස්ගත මේගොල්ලෝ කවුද මේ කොරේෂ් කියන රජතුමා සහ කවුද සෙරුබ්බාබෙල් කියන රජතුමාගේ එයාගේ යටතේ ඇවිල්ලා පටන් ගන්නවා. එතකොට මේ එස්ත්‍රා කියන්නේ පූජකවරයෙක් සහ ලියන්නෙක්. ඔහු ගැන විස්තර කිව්වොත් එහෙම ඔහු මුළු බයිබලයේම ගත්තොත් එහෙම අලුත් කිවිසුමේ පාවුල්තුමා වගේ ඉතා හොඳට ඉගෙන ගත්ත
කියන ඩබල් PhD පරිම උන්ට ලියන්නේ උන්ටම ඉගෙනගත් උපරිම උපාධිධාරී සියල්ල තියෙන උන්ට මේ පුද්ගලෙක් තමයි මේ එස්රා කියන්නේ. හරිම දෙවියන් වහන්සේට ප්‍රේම කරමින් දෙවියන් වහන්සේට ගොඩාක් ආදරය කරමින් ඕ ලියන්නේ කැටියට. ඒක ඕට වුණා දැන් මේ අලුත්ෙන් ආපු කට්ටිය නිසා දැන් මේගොල්ලෝ දන්නේ නැහැ බාබිලෝනේ හිටිය අවුරුදු 70ක්. ඒකට ඒගොල්ලෝ දන්නේ නැහැ මේ කොහොමද පූජාවන් ඔප්පු කරන්නේ දෙවියන් වහන්සේට කොහොමද මේ විවස්ථාව කරන්නේ දන්නේ නැති නිසා ඔව් මොකද කරන්නේ මේ දේවල් ඔක්කොම පිටපත් කරනවා කොපි කරනවා හදනවා ලියනවා ලියලා කොපි හදා කට්ටියට යවනවා. දැන් මේගොල්ලන්ව උගන්වනවා. මේ ඕට වුණා කරන්නේ. ඊට පස්සේ ඔව් නිතරම යාඥා කරා. ඒ ඉස්රායල් සෙනග වෙනුවෙන් ඔව් පසුතැවිලි වුණා. ඔව් දෙවියන් වහන්සේ මේ සෙනග වෙනුවෙන් යාඥාව නිතරම එදිලා ඉඳලා තමයි මේ එස්රා කියන පුද්ගලයා මොකද කරේ? ඒ පූජකවරයා ලියන්න ඔව්ට ඒ තනතුරු දෙකම තියෙනවා. ඉතින් ඔව්ගේ වැඩේ කරේ ඒ විවස්ථාව කොපි හදලා කට්ටිය එකතු කරගෙන ඔව් පුළුවන් තරම් මේගොල්ලන්ව දැනුවත් කරනවා. මොකද දෙවියන් වහන්සේගේ වචනය කොහොමද උගන්වන්නේ කියලා. ඉතින් අපිට අද දෙවියන් වහන්සේගේ වචනය තමයි ගොඩක්ම වැදගත් වෙන්නේ. දෙවියන් වහන්සේගේ වචනය. මම ඔය ගිය සුමානේ කිව්වා වගේ මතේ 7:24 ජේසුස් වහන්සේ නුවණ නැති පුද්ගලයා ගැන කියනවා නේද? කියන්නේ නුවණ නැති කෙනා තමාගේ නිවස බැලි මත සාදාගන්නේ නුවණ නැති කෙනා පර්වතේ මත සාදාගන්නේ. ඉතින් ජේසුස් වහන්සේ තමයි අපේ පර්වතය. උන්වහන්සේම කියන මතේ 16 උන්වහන්සේ කියන වගේ උන්වහන්සේගේ සභාව පර්වතේ මත ගොඩනගන්න කියලා. ඒ කියන්නේ පේදුරුතුමා ගැන නෙවෙයි කියන්නේ. පේදුරු කියන්නේ පෙට්‍රෝස් කියන්නේ පෙරලෙන ගලක්. පෙට්‍රා කියලා කියන්නේ විශාල ගලක්. මේ ඉතින් ඒ පෙට්‍රා කියන්නේ ජේසුස් වහන්සේ පෙට්‍රෝස් කියලා කියන්නේ පේත්‍රෝස්. ගොඩක් අය හිතන් ඉන්නේ පේත්‍රෝස් මත තමයි සභාව ගොඩනගනවා කියලා දෙවියන් වහන්සේ කියලා නෑ. ජේසුස් වහන්සේ මත තමයි හැම දෙයක්ම ගොඩනගලා දෙන්නේ. ජේසුස් වහන්සේ තමයි පර්වතය. ජේසුස් වහන්සේ. ඉතින් අපිට තියෙන එකම ශක්තිය එකම දේ තමයි මේ වචනය තමයි. දෙවියන් වහන්සේගේ වචනය. ඔබ කොයිතරම් දුරට මේක ඉගෙන ගන්නවද, කියවනවද, අධ්‍යයනය කරනවද, මෙනෙහි කරනවද, ඔබ මේ වචනය තුළ ඔබ තව ගැඹුරට යනවා. ඔබගේ නිවස දවසින් දවස ශක්තිමත් වෙනවා. නිවස කියලා කිව්වම අපේ ලංකාවේ නැත්නම් මේ හදන නිවස නෙවෙයි. අපේ ජීවිතයේ නැමැති නිවස උන්වහන්සේ ස්වාමිනේ වහන්සේගේ පර්වතයේ මත මම සාදා ගන්නනේ කියලා ඔබ යාඥා කරන වෙලාවෙදිත් කියන්නේ අනේ ස්වාමිනේ මගේ නිවස, මගේ ජීවිත නැමැති නිවස වහන්සේගේ පර්වතයේ මත සාදාන්න දීපු කරුණාව නිසා ස්තුති කරනවා කියලා දවසින් දවස. මේක තමයි ජීවනයේ තිබෙන වචනය. මේ වචනය තමයි ඔබගේ මාවයි ඉදිරියට අරගෙන යන්නේ, ශක්තිමත්ව ගෙනියන්නේ. ඉතින් සුලි සුළඟක් සුනාමියක් නෙවෙයි. අද සමහර අයට පොඩි හුළඟක් ආවත් ඇති අප්සෙට් වෙලා වැටිලා කලකිරිලා දෙවියන් වහන්සේ අතරින් සයිස් වලට එනවා. පොඩි කෝල් එකක් ඇති සම්පූර්ණයෙන්ම අනිත් පැත්තට ගිහිල්ලා මෙච්චර හොඳට ශක්තිමත් ආපු ඇදහිල්ල පොඩ්ඩක්වත් නැහැ විදියට ඇසිරෙන්න. මේ ඔක්කොම ඒ අර පර්වතයේ මත මේ නිවස හරියට ටික එක දවසින් කරන්න බෑ. දවසින් දෙකකින් වෙන්නේ නැහැ. මේක කාලාන්තරයක්. මේක ප්‍රොසෙස් එකක්. ටික. ඔබ දෙවියන් වහන්සේ තුළ ශක්තිමත් වෙන්න. ඉතින් මේ එස්රාට ඕනේ මේ සෙනගව මේ විදියට ගොඩනගන්න මේගොල්ලම. කොහොම හරි මේගොල්ලම දැනුවත් කළා. කොහොමද පූජාවන් ඔප්පු කරන්නේ, කොහොමද දෙවියන් වහන්සේට දේවල් කරන්නේ කියලා ඔව් ඒ දේවල් කරේ. ඉතින් එස්රායි නෙහෙමියයි මේක ලිව්වේ එස්රාම තමයි. නෙහෙමියා පොතයි ගොඩක් වෙලාවට එකට තමයි ඒගොල්ලෝ කතා කරන්නේ. මොකද නෙහෙමියා එස්රා ඉන්න කාලෙම තමයි නෙහෙමියාත් හිටියේ. නෙහෙමියා පොත. හරි. ඉතින් දැන් එස්රාවිල්ලා මොකද කරේ? දැන් මේගොල්ලන්ට දේව වචන ගැන උගන්වන්නයි, දේවල් කරන්නයි එයාගේ ප්‍රීස්ලි විව් එක. එයාගේ කියන්නේ පූජකයෙක්ගේ පැත්තෙන් දකිද්දි කොහොමද මේගොල්ලන්ව ගොඩනගන්නේ? මම ඔබට කිව්වේ ලෙවි වරුන්ට තිබුණ වගකීම ඒගොල්ලන්ට උගන්වන්න, ඒගොල්ලන්ට දේවල් කියලා දෙන්න. ඒක එස්රාත් උත්සාහ කළා. ඒ දේ තමයි ඔක් කරේ. ඒ වගේම නෙහෙමියා මොකද කරේ දැක්කේ? පිටස්තරින් දෙවියන් වහන්සේ දැන් අපි නෙහෙමියාගේ පොත ආවම නෙහෙමියා ඉන්නවා. නෙහෙමියා දැන් අප්සෙට් එකේ ඉන්නවා. ඔබ දන්නා සමහර වෙලාවට පාස්ටර් දන්නවා අපි දැන් දේශකයෝ පාසල්ලා සමහර දේශනා කරාම දැන් ප්‍රේමී කියන කෙනෙක්ට ප්‍රේම කරන්න නා කරන්න එපා කිව්වම එදාට කට්ටියගේ මූණ එච්චර හරිනේ. මොනවද අප්සෙට්. ඒ වගේ නෙහෙමියාගේ මූණත් අප්සෙට් එකේ හිටියේ. හරි ඉතින් රජතුමාව මොකද මේ මූණ එල්ලන් ඉන්නේ කියලා. හරි දැන් සඵලත්වයේ ගැන දේවල් ගැන කරාම එදාට හරි කට්ටිය ජොලිය ආසාවෙන් ඉන්නද මොකද මම දේශිකයෙක් හිටින්න මම කියන්නේ මගේ පාරපුරුද්දේ සමහර දේවල් මේ කට්ටියට හැදෙන්න වෙනස් වෙන්න ප්‍රේම කරන්න දේවල් කිව්වම එදාට කට්ටියගේ මොනවල එච්චර හරිනේ සඵල මම හොඳට දැකපු දෙයක් මම ඔබට කියන්නේ ඉතින් ඒ නිසා ඒ වගේ ඉතින් මොනවල ලෙලගෙන හිටියා කවුද මේ නෙහෙමියා
ඉතින් නේමියා මොනෙල්ලන් ඉඳි රජතුමා අහනවා අය නේමියා මොකක්ද වගේ ප්‍රශ්නයක් කියලා. ඊට පස්සේ නේමියා කියනවා මේකයි වැඩේ බලන්න පෙරසුලේ පවුර කැඩිලා මේ විදියට කිසි ආරක්ෂාවක් නැහැ ඒක යන්න ඕනේ කිව්වම ඒ රජතුමා කියනවා හරි ඔයා යන්න ගිහිල්ලා වැඩේ කරන්න යන්න කිව්වා විතරක් නෙවෙයි අවශ්‍ය කරන බඩු ටිකත් ඔක්කොම අරගෙන යන්න මොනවද මගෙන් අවශ්‍ය කියලා වෙලා ආව නේමියාට දෙනවා උදව් කරනවා. ඉතින් නේමියා කියලා පටන් ගත්තම ඒ කාලේ තිටිය අද කාලේ වගේ අපි මහා කර දෙයක් කරන්න යද්දී අයියෝ ඕක හරියන්නේ නැහැ ඕක බොරු වැඩක් ඕක මේ පිස්සුද ඔය දේවල් අපිට දන්නවා කියලා ඔය කියන්නේ තමාව වට්ටලා තමාව අප්සෙට් කරලා කරන්න ගියේ දේද කියලා නැති කරන අය ඔය කාලේ සායන විරුද්ධ කට්ටිය කියලා නේමියාට. ඊට පස්සේ නේමියා මොකද කරේ මේක හරියන්න මේක කොහොමද කරන්න ඕනේ කියලා වල පවුල් වශයෙන් වෙනම බෙදාගෙන කට්ටියට කොටස් බාර දුන්නා. බාර දීලා මේ පවුල කොහොමද කොට නගන්න ඕනේ කියලා එක අතකින් කඩුව තියාගෙන අනිත් පැත්තෙන් හදුණු කියලා සෙමෙන්ති දානවා මේ කප්පරාදු කරනවා දේවල් කරනවා කොහොම හරි. ඉතින් අත්‍තරම කිව්වොත් එම මේ බයිබලයේ තියෙන දෙයක් කියන්නේ බයිබලෙම ලියලා තියෙනවා යාට විරුද්ධකාරයෝ ඇවිල්ලා කියනවා කොච්චර අපහාස කරනවද කිව්වොත් එහෙම නිකන් මේ කියන්නේ නරියෙක් ඇවිල්ලා මේ ඔය හදන එකට නරියෙක් මුත්‍රා කරත් ඇති ඔබ කඩා වැටෙනවා කියලා එච්චරට මානසිකව වැට්ටුවා අප්සෙට් කරා. දැන් මේ අතාරියේ නැහැ. අද අපේ ජීවිතේත් අපි ගොඩක් වෙලාවට අපි අද්දී දෙවන් වහන්සේ තුල මේ ගමන යද්දී ඔබට සමහර වෙලාවට සමහර දේවල් සිදු වෙන දේවල් දිහා බලලා කියන දේවල් ඇහෙන්න පුළුවන් අයියෝ ඕක හරියන්නේ නැහැ ඕක අල්ලගෙනවා මෙච්චර දවස් දැන් ඉන්නේ තේරුමක් නැහැ අරද කියලා නෑ දෙවන් වහන්සේම නැහැ දෙවන් වහන්සේ බලවන්තයි දෙවන් වහන්සේගේ කාලේදී දෙවන් වහන්සේගේ ටයිම් එකේදී හරියටම කරනවා නේ විලාප ගී පොතේ තියෙනවා we are timely born and we will be timely dead ඩයිට් කියලා වෙලා. ඉතින් වෙලාවට මැරෙනවා. ගීතාවලිය 91 කියන අපිට කැලාමිටිස් ඒ කියන්නේ කිසිම අදිසි අනතුරක්වත් අපිට මේ තියෙන කියන්නේ මේ කැලාමිටිස් ඒ කියන්නේ සුලිසුලං ගම් වතුර මේ දේවල් නිසා අපිට කිසිම ආපදාවයක් එන්නේ නැහැ. අපේ කුඩාරම ආරක්ෂා වෙලා තිබෙනවා. අපි මොකද උන්වහන්සේගේ වචනයට උන්වහන්සේගේ වචනය මත අපි ගොඩ නැගිලා අපේ ජීවිතය යන නිසා උන්වහන්සේව විශ්වාස කරගෙන යන නිසා උන්වහන්සේ බොහෝත් මාවත් කවදාකවත් ඒ තත්ත්වයටපත් කරන්නේ නැහැ උන්වහන්සේ වැටෙන්න දෙන්නේ නැහැ උන්වහන්සේ. ඉතින් කොහොමද මොකද කරේ නේමියා ගොඩ නැගුවා ඒ පවුර ගොඩ නැගලා හදලා ඉවර කරා. ඉතින් දෙවියන් වහන්සේට ශක්තිය දුන්නා කරුණාව දුන්නා. ඉතින් ඔබගේ මගේ ජීවිතේ තියෙන ඇලහැප්පීම් කරදර පීඩා නේමියාට ආවා වගේ ඔබ ඒ දේවල් දිහා බලන්න එපා. කොලොසි 3:1 කියනවා වගේ ඉහළ තියෙන දේවල් දිහා බලන්න. විශේෂයෙන් අද කාලේ මේ කාලය තුල මේ කාලේ සිදුවෙන දේවල් ඇහෙන දේවල් ගොඩාක් දේවල් වැටෙනවා. මේ දන්න ළඟ ඉන්න අයට ගොඩාක් කොරෝනා කියනවා නොයෙකුත් දේවල් වෙනවා. ඉතින් ඒ නිසා මනස හිත වැටෙන්න දෙන්න එපා දෙවියන් වහන්සේ තුළ ශක්තිමත් වෙන්න. දෙවියන් වහන්සේ මොකද හොඳට මතක තියාගන්න ඔබගේ නිවස තනලා තියෙන්නේ ඔයගේ අත්තිවාරම දාලා තියෙන්නේ ජේසුස් වහන්සේ කියන පර්වතය මත. එතකොට ලංකාවේ අපි නිවසක් හදලා ඉස්සෙල්ලා පර්වත අත්තිවාරම දාලා එනවා ඒ මිනිස්පැලිටි එක චෙක් කරන්න. අත්තිවාරම හරි නැත්නම් ආපහු කඩලා හදන්න ඕනේ. අපේ අත්තිවාරම පරීක්ෂා කරන්නේ ජේසුස් වහන්සේ. හේබ්‍රු 6 වෙනි පරිච්ඡේදයේ 1 වෙනි පදේ කියලා බලන්න. නැවත කියන මල ක්‍රියාවන්ට නුඹලා කියන පසුතැවිලි වී නුඹේ අත්තිවාරම නැවත නොතබා කියන දේ. ඉතින් මම බලා ගන්නවනේ මගේ අත්තිවාරම මගේ ෆවුන්ඩේෂන් එක ක්‍රිස්තුස් වහන්සේ තුළ හරියට දාගත්තා නම් ඊළඟට මගේ නිවස ටික හදා ගන්න පුළුවන් ශක්තිමත්ව වැටෙන්නේ නැහැ. කවුරු මොනවා කිව්වත් කාට මොන දේ වුණත් ගීතාවල 91 කියනවා පැත්තකින් දහසක්ද දකුණු පැත්තේ දසදහසක්ද වැටෙන්නේ කිසිවක් මට ලං නොවන්නේය. ඇයි එයාට වෙන්න පුළුවන්. ඔව් නෑ කියන්නේ අරයට වෙන්න ඇති සිදුවීම වෙන්න ඇති ඔව් මම නෑ කියන්නේ. නමුත් මට ඒක වෙන්නේ නෑ. ඒ අයියේ මම දෙවියන් වහන්සේගේ නාමයේ ධර්ම දරුවෙක් නිසා උන්වහන්සේගේ වචනයෙන් මත මගේ නිවස මම සාදාගෙන තිබෙන නිසා. ඉතින් ඒ වගේ ඔබ ශක්තිමත්ව යන්න. ඊළඟ අවසන් පොත මම ටිකක් ෆාස්ට් ගියා වැඩිත් දන්නේ මොකද මේ පොත් 12 ඉවර කරන්න ඕනකම තිබුණේ මොකක් හරි දෙයක් තේරුම් නැත්නම් මේ අපෝ මේ පාස්ට් එක අප්ලෝඩ් කරනකොට රිවයින්ඩ් කරලා අහන්න පුළුවන්. මොකද අපි ඉක්මනට ගියොත් තව පොත් කීපයක් තියෙනවා කාලය ඉතුරු කරගන්න තව ගොඩක් දේවල් දිවනවාසික දේවල් ඔබ සමග බෙදා ගන්න ඕන නිසා අපි කාලය ඉතුරු කරගන්නයි මම අද මගේ ටාගට් එක තිබෙන්නේ මේ පොත් 12 කොමාරි අද ඉවර කරන්න නිසා අවසාන පොත එස්තර් පොත මේකේ කතුරුවරයා මොර්දකායි කියලා කියන්නේ මොඩිසි එයාවිලා එස්තරගේම එයාගේ බාප්පගේ දුව තමයි එස්තර් එහෙමයි කියන්නේ.
ඉතින් සමහර වෙලාවට මේ පොත unknown කියලා කියන ලිව්වේ කවුද කියලා දන්නේ නැහැ කියලා. නමුත් ගොඩක් වෙලාවට වැඩිපුරම මේ බයිබල් ශාස්ත්‍ර කියන්නේ මොහු තමයි මේ පොත ලිව්වේ කියලා. ඉතින් ඔබ බයිබලේ බැලුවොත් මේකම පොත දෙවියන් වහන්සේගේ නමක් සඳහන් වෙලා නැති පොතක්. ඉතින් සමහර වෙලාවට මේ කොහොමද මේ පොත බයිබලට එකතු කරේ? එලොහිම්, යාවේ, එල් ෂදායි, එඩෝනයි එහෙම කිසිම නමක් කොහෙවත් සඳහන් වෙලා නැහැ දෙවියන් වහන්සේ ගැන. ඉතින් අමාන් කියන ඒ විරුද්ධකාර ඒ පුද්ගලයා මොකද කරේ? රජතුමාත් එක්ක එකතු වෙලා ඔව් ප්ලෑන් කරා ඊස්ට්‍රායල් සෙනගව ඒ සම්පූර්ණයෙන්ම සහ මුලින්ම මරලා නැති කරලා දාන්න. ඒක තමයි ඔහුගේ ප්ලෑන් එක. ඔව් ඒ කරපු ඒ ක්‍රියා දේවල් කොමාර රජතුමාවත් කන්වින්ස් කරා මේ දේ කරන්න රජතුමාත් එකඟ වුණා. ඊට පස්සේ දේවල් මාරලා මේ යුදෙව් කියන ජාතියම නැති කළා දාමු කියන ප්ලෑන් එක තමයි ඒගොල්ලන්ගේ තිබුණේ. ඉතින් දෙවියන් වහන්සේ බලන්න ලස්සනට ඒක කොයිතරම් දුරට වෙනස් කරනවද කිව්වොත් ඒ රජතුමාගේ යාළුවෝ කට්ටිය පාටි එකට ඇවිල්ලා හොඳටම බීලා දැන් කියලා රජතුමා කියනවා කියන්න වගේ බිසවට ඇවිල්ලා ඩාන්ස් කරන්න කියලා. එයා කියනවා පිස්සුද මේ බීලා මේ නක්නාය මිනිසුත් එක්ක මට මේ බෑ කියලා වල එයා ප්‍රතික්ෂේප කරනවා. ප්‍රතික්ෂේප කරාම රජතුමාට කේන්ති කියලා මොකද කරන්නේ? මට එපා මෙයාව කියලා මෙයාව අයින් කරන්න ඕනේ මේ කියලා වෙන කෙනෙක්ව ගන්න ඕනේ කියලා. මොකද කරන්නේ? එයාව අයින් කරලා කියනවා බලන්න හොඳ කන්‍යාවන් කවුද ඉන්නේ රජතුමාට ඊළඟට රජතුමාගේ භාර්යාවට රාජධිකරයට පත් වෙන්න කියලා කිව්වම මේක මේ මොර්දකායි කියන පුද්ගලයා දැනගන්නවා. ඊට පස්සේ මෙයා කුමාරි එස්තරව මේ ගොඩට යවලා කුමාරි එස්තර ඉතින් ලස්සන නිසා දෙවියන් වහන්සේගේ කරුණාව අනුග්‍රහය තිබෙන නිසා මොකද කරේ? එස්තරව රජතුමා තෝරගන්නවා. ඉතින් මේ දේ එස්තරට පුළුවන් වුණා මේ දේ නවත්තන්න. කාවද අමාන් කියන පුද්ගලයාට විරුද්ධව කුමාරි කරලා මේගොල්ලෝ පසුතැවිල්ලලා මේගොල්ලෝ දෙවියන් වහන්සේ ඉදිරියේ නිර්හාරව යාඥා කරා මේගොල්ලෝ කරලා මොකද කරේ? ඒ තිබිච්ච හැම ප්ලෑන් එකක්ම වෙනස් කරන්න පුළුවන් වුණා. එතනින් නැත්තම් අද යුදෙව් කියන જાතියක් නැති කරන්න ඒගොල්ලෝ හැදුවේ. නමුත් එතනදී මොකද වුනේ? ඒ ප්ලෑන් එක වෙනස් වෙලා අන්තිමටම ඒ අමාන් කියන පුද්ගලයාවම මරණ තත්වයකට මරන්න දඬුවමෙන් තත්වයකට හැමදේම වෙනස් කරා. ඉතින් මේගොල්ලෝ දෙවියන් වහන්සේත් එක්ක තමයි ගමන ගියේ. දෙවියන් වහන්සේ යාඥා කරා නිර්හාරවයි කියලා ඒගොල්ලෝ ඔක්කොමලා ඉඳලා මේ දේ වෙනස් වෙන්න ඕනේ කියලා කොමාරි එස්තර කරා. ඉතින් මේකේ විශේෂත්වය ඒක තමයි එස්තර කියන පොත දෙවියන් වහන්සේ ගැන සඳහන් වෙලා නැති වුණාට ඒ දෙවියන් වහන්සේ ආබ්‍රහම් විසින් ඔබ බැලුවා උත්පත්ති 12 ඉඳන් 50 වෙනකන් එක පුද්ගලයා ආබ්‍රහම් ගැන කතා කරන ඒ පටන් ගත්ත ජූයිෂ් නේෂන් එක. ඒ නැති වෙන දේ ඒ කාන්තාව තමයි දෙවියන් වහන්සේ පාවිච්චි කළා මේ පුද්ගලයා සමග ඒක නැවත උන්වහන්සේ බේරගත්තේ. ඒකයි පොත ඒගොල්ලෝ එකතු කරලා තියෙන්නේ. ඉතින් ඔබට දැන් වැටහෙනවා ඇති දැන් මේ තියෙන පොත් පිළිවෙල සහ පොත්වල තිබිච්ච දේවල් එක එකින් එකට සම්බන්ධතාවය කොහොමද එකින් එකට කනෙක්ට් උනේ. එතකොට ඒගොල්ලන් වහල්කමට ගිලා එද්දි කොහොමද එස්තරගේ පොතෙන් එතන ඊට මේ එස්තර කියන එයා තමයි නෙහෙමියා එස්තර සහ එස්රා නෙහෙමියා සහ එස්තර කියන පොත් හරි පිළිවෙලකට සකස් කරලා දේවල් කරේ කියලා බයිබල් විශාරදයෝ කියනවා. ඉතින් මේ විදිහට තමයි එකින් එක ලස්සන්ට එකින් එක සම්බන්ධ වෙවි මේ පොත් ටික යන්නේ. ඉතින් දෙවියන් වහන්සේගේ ආනුභාවයෙන් තමයි මේ පොත් සියල්ල ලිව්වේ. අපි පළවෙනි දවසේ ඉගෙන ගත්ත කතරවරු 40 දෙනෙක් වුණාට අපි මේ පොත කියවද්දී අපිට හැම වෙලෙම හැඟෙන්නේ එක්කෙනෙක් ලිව්වා වගේ. ඒ තමයි ශුද්ධාත්මයන් වහන්සේ. අපිට කවදාකවත් මේ පුද්ගලයා නෙවෙයිද ලිව්වේ අපිට කියවදී වෙන්නේ නැහැ. හරියට දෙවියන් වහන්සේ මට ඩිරෙක්ට් කතා කරනවා වගේ තමයි හැම වෙලෙම මේ පද හැම දෙයක්ම තියෙන්නේ. ඒ ඇයි ඒ ශුද්ධාත්මයන් වහන්සේගේ ආනුභාවයෙන් ලියපු නිසා තමයි. මොකද සාමාන්‍ය පොතක් වගේ නෙවෙයි මේක විශේෂ උන්වහන්සේ ගැන දක්වපු එළිදරව් කරපු පොත තමයි මේ බයිබලයේ කියන දේ. ඒ ඔබටයි මටයි තියෙන එකම මැනුවල් එක. අපේ ජීවිතේ කොහොමද කරන්නේ? මේකේ හැමදේම තියෙනවා. ඉතින් ඕනම දෙයක් ඔබගේ ජීවිතයේ දෙයක් ආවම මෙතන අපි අවසාන හිස්ටොරිකල් පොත් ඊළඟට අපිට දෙන ප්‍රධාන කාව්‍යමය පොත් සහ ප්‍රධාන ප්‍රොෆෙටවරු අපි අනිත් දවසේ බලමු. හැම වෙලේම දෙයක් ආවම දෙයක් ක්‍රියාවක් ඕනම දෙයක් බලන්න මේක මගේ කියන දේව වචනයට අනුකූලව යනවද? මේක in line with the word of God. ඉංග්‍රීසි වලින් කියනවා in line with. ඒක නෑ. ඒක දෙවියන් වහන්සේට වචනයට විරුද්ධයි මේක. මේක වෙන්නේ නෑ. කරන්න එපා.
කොච්චර දෙයක් ඔබට කොච්චර වාසිදායක ගෙන දෙන දෙයක් වුණත් කොච්චර වටිනා දෙයක් වුණත් ඒක දෙවියන් වහන්සේගේ වචනයට එකඟ වෙන්නේ නැත්නම් දෙවියන් වහන්සේගේ වචනයට අනුව යන්නේ නැත්නම් it is not in line with the Bible at the word of God කරන්න එපා කියන්න එපා කියලා වලා දෙවියන් වහන්සේ ඔබ වෙනුවෙන් හිට ගන්නවා දෙවියන් වහන්සේ ඔබ සමග ඉන්නවා උන්වහන්සේ ඔබත් එක්ක ඉන්නවා ඔබ ඒ දේ ප්‍රතික්ෂේප කළා ඔබ දෙවියන් වහන්සේට තන දෙනකොට දෙවියන් වහන්සේ ඔබ සමග හිට ගන්නවා ඔබ බය වෙන්න එපා ඕනම තැනක දෙවියන් වහන්සේ ඔබ වෙනුවෙන් කතා කරනවා දෙවියන් වහන්සේ ඔබ වෙනුවෙන් සටන් කරනවා ඒකයි නික්මියාම 14 කියනවා නුඹලා අද දැකපු ඊජිප්තුවරු අය කවදාකවත් නුඹලා දකින්නේ නැහැ ඉන්නේ නැහැ අද මේ වෙනකන් ආපු ප්‍රශ්න කරදර ඔබගේ ජීවිතය ආයේ කවදාකවත් ඉන්නේ නැහැ අද උඹලා දෙවියන් වහන්සේ බලන්න දෙවියන් වහන්සේ ඔයගලන්ව ගලවන්නේ කොහොමද කියලා ඒ වගේ ඉතින් හැම වෙලෙම දේව වචනට අනුව තමයි අපි කරන දේවල් සහ අපිට එන දේවල් බලන්න ඕනේ මේක කියලා. මොකද යක්ෂයත් ගේනවා අපිට ඊටමත් හංගලා දන්නේ නැති විදිහකට එන්නේ මේ දේවල්. ඉතින් අපි හිතනවා සමහර වෙලාවට සමහර බ්ලෙසිංස් මේක දෙවියන් වහන්සේගේ දේ වෙන්න පුළුවන් කියලා. මම කිව්වා වගේ මට ඇත්තටම මම ඩුබායි වල ඉන්නද්දී මට දේවදාසයෝ තුන්දෙනෙක් ප්‍රොපේතවරු තුන්දෙනෙක් කිව්වා ඔයගොල්ලෝ කාලාන්තරයක් ඩුබායි වල තමයි ඉන්නේ ඔයගොල්ලෝ ඉන්නේ කියලා. ඉතින් අපේ ඔළුවේ ඔක්කොම තිබුණා අපි වැඩ කරේ මේ විදිහටම තමයි. අපිට ලංකාවටත් යන්න කීපතාවක් උත්සාහ කරා ආපු ප්‍රශ්න කරදර නිසා මේක තවත් අධික යන්න බෑ ඩුබායි වල අපි යනවා කියලා රහසෙන් තීරණ ගන්නකොටම කවුරු හරි දේවදාසී කියලා කියනවා නෑ මෙතන කට්ටියක් කියනවා ඒගොල්ලෝ රහසින් ගන්න එහෙමම කිව්වා රහසින් යන්න හදනවා ඒගොල්ලන්ගේ සේවය තියෙන ඩුබායි වල යන්න එපා කියලා. ඊට පස්සේ අපි නතර වුණා. එසේ නතර වෙලා ඉන්නත් කාලයක් දැන් අපේ ඔළුවේ තියෙන දැන් දෙවන් මාස අපි මෙහි ඉන්නවා කිව්වා කියලා ඉතින් අපි ඉන්නවා. ඉන්නදී තමයි මේ ලන්ඩන් වලට මේ එන්න මගේ මේ පරණ බොස් කතා කරාම මම යාට කිව්වා සෝරි බොස් මට එන්න බෑ. මගේ දෙවියන් වහන්සේ මට කියලා තියෙන මේ තමයි මට කාලාන්තරයක් ඉන්න තියෙන්නේ. ඒ නිසා මට එන්න බෑ කියලා මම ප්‍රතික්ෂේප කරා ඉස්සලා. ඇත්තටම ඔබ හිතන්නේ කවුද මම ගැන මේ කරනවා නෙවෙයි. ඉංගලන්තයට එන්න ජොබ් එකක් ඔෆර් කරලා එන්න පුළුවන් ද කියලාත් කවුද එපා කියන්නේ. ඕනම කෙනෙක් පැනලා එනවා. එන්නම් හිට එන්නක. නමුත් මගේ වයිෆ් ගේ දෙන්නගේම ඔළුවේ තිබ්බේ නෑ දෙවියන් වහන්සේ කිව්වනේ මොකද අපි ලංකාවට යන්න උත්සාහ කළා යන්න දුන්නේ නෑ දෙවියන් වහන්සේ. නවත් ලංකාව රස්සාවකුත් තමයි ඒත් යන්න හම්බුනේ. ඉතින් ඉන්නදී අපි කිව්වා නෑ බෑ කියලා. මම හිතන්නේ මේ බොස් උඩ යන්නේ නැති. මේ වගේ මිනිස්සෙක් ඉන්නවද මේ ලෝකේ කවුරු හරි කියලා එන පිස්සෙක් කියන්නේ නැද මේ මිනිහා කියලා. ඒ මිනිස්සා තනි කපලෙ හිටියා නෑ. මේ ඒගොල්ලෝ කියනවා පුදුම යාගේ අම්මා තාත්තා කියනවා පුදුම දෙවියන්වහන්සේ කියලා පුදුම විශ්වාසයක් තියෙන කියලා. ඒ කියන්නේ ඕනේ. හැබැයි ඔබට ඒක ලැබෙන්න තියෙනවා නම් දෙවියන් වහන්සේගේ ප්ලෑන් එක නම් දෙවියන් වහන්සේගේ දේ නම් ඔබට හම්බ වෙයි අනිවාර්යයෙන්. ඔබ ඒ ගැන තනගන්න ඕනේ. ඊට පස්සේ අපි කිව්වා හරි එහෙනම් තමන්න ඔය ඇප්ලයි කරන්නකෝ අපි බලුවා දෙවනාසේ කැමතන වීසා හම්බ වෙන්නේ නැත්නම් හම්බ වෙන්නේ ප්‍රශ්නයක් නැහැ අපි මයින්ඩ් සෙට් එක හදාගෙන ඉතින් හරි මේක හම්බුනේ නැත්නම් අප්සෙට් වෙලා අයියෝ මොකද්ද මේ හැන්ඩලා එහෙම නැහැ කිසිම නැහැ හම්බුනොත් යනවා නැත්නම් දෙවනාසේ ඉපදෙට ඉන්නවා කියලා ඉතින් ඔබට කියසුමානේ මම කිව්වා කොහොමද මට හම්බුනේ කියලා හාස්කම ඉතින් දෙවනාසේක ගෙනාව ඒ විදියටම ඉතින් ඒ වගේ දෙවියන් වහන්සේගේ වචනය තුළ බලන්න ඔබට ඒක තේරෙන්නේ නැත්නම් පාස්ටර්ත් එක්ක කතා කරන්න පාස්ටර් සම් මේ වගේ දෙයක් ඇවිල්ලා තියෙනවා මොකද හිතන්නේ මොකද කරන්නේ කියලා ඔබට කන්සල්ට් කරන්න පුළුවන් දෙවනාසේ දේවදාසියක ඉන්ඩිරෙක්ට්ව පත් කරලා තියෙන ඔබට ඒකයි ඔබට ඒ දේ ඔබට ෂුවර් නැත්නම් මේක කරගන්න ඔබට පුළුවන් පාස්ටර්ට කෙනෙක් කතා කරලා අහන්න පාස්ටර් මේ දෙයක් යාඥා කරලා පොඩ්ඩක් කියන්න මට මොකද කියලා ඔබට සමාදානය තේරෙනවා නම් ඔව් මේක දෙවියන් වහන්සේගෙන් එන්නේ සමාදානයක් නැත්නම් හදවතට මේක දෙවියන් වහන්සේගෙන් නෙවෙයි එන්නේ ඒක කරන්න එපා. ඒතර මට කියන්න තියෙන්නේ එමයයි. දෙවියන් වහන්සේගේ වචනයට අනුකූලව නෙවෙයි දෙවියන් වහන්සේගේ කැමැත්තට විල් එකට නෙවෙයි කියන එක. ඉතින් වෙලාවරි හරියටම හරිය අමාරයි. අපි මම විශ්වාස කරනවා ඔබට ඉතිහාස පොත් 12 ගැන හොඳ විස්තරයක් හම්බුණා. යසුමඩත් මම කිව්වා ඔබට පුළුවන් නම් පොත් ටික කටපාඩම් කරන්න. එතකොට ඔබට ලේසි. මේ කරන ඔක්කොම ඔබට තමයි. ඒ බෙනිෆිට් එක ඔබට. ඉතින් සමහරට ඔබ හිතයි නිකන් මොකද්ද මේ ඉස්කෝලේ කොයි කරපන්නේ නැහැ මේ ඔක්කොම ඔබට මේ අලුත් කිව්සම එද්දි කියන්නම් ඇයි බයිබල් පද කටපාඩම් කරාම ඒකේ තියෙන බෙනිෆිට් එක මොකද්ද කියලා අපි අලුත් කිව්සම දෙනකොටදී මම ඔබට පෙන්නන්නම් ඇයි ඒක අපිට වටින්නේ කියන දේ. ඉතින් අපි යාඥා කළා මම පාසලට බාර දෙන්නම් සර්ව බලධාරී දෙවියන් වහන්සේ ජේසුස් වහන්සේගේ නාමයෙන් ඔබගේ